සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්සරස්ස ධම්මරාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්සරස්ස ධම්මරාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්සරස්ස ධම්මරාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනි, බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව සියලු දෙනාම සූදානම් වෙන්නේ තිලෝගුරු ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ලෝක සත්වයන් පිළිබඳව අසීමිත දයාවෙන් කරුණාවෙන් මෛත්‍රියෙන් යුක්තව අවබෝධ කරගෙන දේශනා කොට වදාළ පරම ගම්බීර වූ ශ්‍රී සද්ධර්ම රත්නයෙන් ඊ타ත්ම පුංචි කොටසක් නමුත් දේශනා කරවගෙන ධර්ම ගෞරවයේ පෙරදරි කරගෙන දේශනාගත ධර්මයේ ශ්‍රවණය කරන්නත්, එසේ ධර්ම ශ්‍රවණය කිරීමෙන් ලැබෙන අවවාද අනුශාසනා තම තමන්ගේ ජීවිතවලට එකතු කරගෙන වඩාත් නිවැරදි මෙලව ජීවිතයක් සකස් කරගන්නත්, නිවැරදි වුණ මෙලව ජීවිතයක් තුළින් සුගතිගාමී වූ පරලොව ආයති භවයකින් සැනසෙන්නත් අවසානයේ ප්‍රාර්ථනා කරන බෝධියෙන් සැප සහිත ප්‍රතිපදාවෙන් ඊටම ඉක්මන් භවයක උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන මේ සංසාරයෙන් එතර වීමේ බලාපොරොත්තු ඇතුව ඒ උතුම් බලාපොරොත්තු ප්‍රාර්ථනා ඒ විදිහටම මුදුන්පත් කර ගැනීම සඳහා උතුම් වූ ධර්ම දානානිසංසයත් ධර්ම ශ්‍රවණානිසංසයත් ඔබ සියලු දෙනාටම
හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. පින්නතුනි, අද ධර්මදේශනාවේ මාතෘකාව හැටියට යොදා ගන්න කල්පනා කළේ තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේගෙන් අග්‍රෝපස්ථායකයන් වහන්සේ විසින් විමසපු පැනයකට භාග්‍යතුන් වහන්සේ පිළිතුරු ලබා දුන්න ආකාරය පිළිබඳව පැහැදිලි කරන්න. මේ ගාථාරත්නයන් සඳහන් වෙන්නේ ධම්මපද පාළියේ පුප්ප කියන වර්ගයේ. ආනන්දයන් වහන්සේ එක දවසක් විවේකීව ඉන්න වෙලාවක කල්පනා කළා, මේ ලෝකේ තියෙන මේ මුල් සුවඳ, හර සුවඳ, මල් සුවඳ, මේ ආදී කිසිම සුවඳක් උඩු සුළඟට හමන බවක් නැහැ. හැම සුවඳක්ම යටි සුළඟටම හමනවා. එතකොට මේ ලෝකේ උඩු සුළඟට හමන කිසිම සුවඳක් නැද්ද? භාග්‍යතුන් වහන්සේගෙන්ම අහලා දැනගත යුතුයි කියලා කල්පනා කළා. එහෙම කල්පනා කරලා බුදුරජාණන් වහන්සේට මේ ප්‍රශ්න ටික ඉදිරිපත් කරලා අහනවා, ස්වාමීනි, උඩු සුළඟට හමන සුවඳක් නැද්ද ලෝකේ කියලා. අපේ බුදුරජාණන් වහන්සේ ආනන්දයන් වහන්සේට දේශනා කළ ආනන්ද, උඩට, දිගට, හරහට, යටට, දැන් උඩට, සරසට, යටට, මේ හැම පැත්තටම අඩුවක් නැතුව හමන සුවඳක් ලෝකේ තියෙනවා. උඩට හමනවා කියලා කියහම දෙව්ලොව බඹලොව සිසාරා ඒ සුවඳ හමාගෙන යනවා. එහෙම සුවඳක් තියෙනවා ලෝකේ කියලා. ඒ වෙලාවේ අහනවා, ස්වාමීනි, ඒ මොකද්ද කියලා. ඒ වෙලාවේ තමයි භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ, න පුප්ප ගන්ධෝ පටිවාත මේති න චන්දනං තගර මල්ලිකාවා සතංච ගන්ධෝ පටිවාත මේති සබ්බා දිසා සප්පුරිසෝ පවාති. පළවෙනි ගාථාරත්නය, න පුප්ප ගන්ධෝ පටිවාත මේති, මල් සුවඳ, න චන්දනං තගර මල්ලිකාවා. චන්දන කියලා කියන්නේ සඳුන් වලට, මල් සුවඳ, හර සුවඳ, මුල් සුවඳ, කළුවැල්, ඉරිවේරිය, සැවැන්දර, මේ වගේ දේවල් වල මුල් හරිම සුවඳයි. සඳුන් වගේ දේවල් වල හරය, එහෙම නැත්නම් අරටුව හරි සුවඳයි. ඊළඟට සඳහන් කළා, මල් සුවඳ අතර දෑසමන්, බෝලිද්ද, තුවරලා, මේ මල් වල සුවඳ බොහොම උසස්. නමුත් මේ කිසිම සුවඳක් උඩු සුළඟට නම් හමන්නේ. දේශනා කළා නිසා සතංච ගන්ධෝ පටිවාත මේති සබ්බා දිසා සප්පුරිසෝ පවාති. නමුත් සත්පුරුෂයන්ගේ සිල් සුවඳ දස දිසාවේ පැතිරිලා යනවා. චන්දනං තගරං වාපි උප්පලං අතවස්සිකී ඒතේසං ගන්ධ ජාතානං සීල ගන්ධෝ අනුත්තරු. මේ සඳහන් කළ මල් සුවඳ, මුල් සුවඳ, හර සුවඳ ආදී මේ ලෝකේ තියෙන අන්‍ය වූ සියලුම සුවඳ වර්ගයන් අතර සිල් සුවඳ හැම සුවඳක්ම ඉක්මවලා තියෙනවා. හැම සුවඳකටම වඩා සිල් සුවඳ උතුම් වෙනවා. මේක තමයි ආනන්දයන් වහන්සේට පිළිතුරු ලබලා දුන්න ගාථා රත්නයන් දෙක. එහෙමනම් අපි සාකච්ඡා කරමු මේ ධර්මාර්ථය තව ටිකක්.
සත්පුරුෂ ධර්මයක් වූ සීලය. සීලය ගැන නෙමෙයි කතා කළේ. එතකොට පින්නතුනි සත්පුරුෂ ධර්මයක් වෙච්ච සීලය. මොකද්ද මේ සත්පුරුෂ ධර්මයක් වෙච්ච සීලය? හැම සීලයක්ම සත්පුරුෂ ධර්මයක්. සම්මා සම්බුද්ධ ශාසනයට ආවේනික වෙච්ච බුද්ධ ශාසනය තුල ක්‍රියාත්මක වෙන බුද්ධ ශාසනය තුලින් ක්‍රියාත්මක කරන්න උගන්වන සීල ප්‍රතිපදාව විවිධාකාරයි. එතන මම විවිධාකාරයි කියලා කිව්වේ. අපි ආරක්ෂා කළ යුතු නිත්‍ය සීලයක් තියෙනවා. අපි ඒකට කියන්නේ පන්සිල් කියලා. ඊළඟට අපි ආරක්ෂා කළ යුතු දසාංග උපෝසත, නවාංග උපෝසත, අෂ්ටාංග උපෝසත මේ විදිහට උපෝසත සීලය වර්ග කිරීලා තියෙනවා. සාමණේර දස සීලය, ඒ විතරක් නෙමෙයි උපසම්පදා සීලය, මේ විදිහට නොයේක් සීලයන් වර්ග කරලා තියෙනවා. එතකොට පින්නතුනි මේ කොයි සීලයටත් මුලින්ම තියෙන්නේ පන්සිල්. මොන සීලයේ සමාදන් වුණත් මුල පන්සිල් තියෙනවා. පන්සිල් වලින් පස්සේ තමයි ඊළඟ සියලු සිල්පද තියෙන්නේ. ආන්ගේ සියලු සිල්පද ප්‍රඥප්ති වද්‍යයි. එයින් බොහෝ සිල්පද ප්‍රඥප්ති වද්‍යයි. එතකොට පන්සිල් කියලා කියන්නේ පන්සිල් කියලා කියන්නේ ලෝකවද්‍යයි. එතකොට සීලේ ප්‍රභේද දෙකක් ඔබට පැහැදිලි. ලෝකවද්‍ය ශික්ෂාපද සහ ප්‍රඥප්තිවද්‍ය ශික්ෂාපද කියලා කියනවා. මොනවටද ප්‍රඥප්තිවද්‍ය කියලා කියන්නේ? නිවන් දකින්න බලාපොරොත්තු වෙන කෙනෙක් තුල තිබිය යුතු සීලයට කියනවා ප්‍රඥප්තිවද්‍ය සීලයක් කියලා. එතකොට නිවන් දකින්න බලාපොරොත්තුෙන් මේ භාග්‍යතුන් වහන්සේගේ ප්‍රඥප්තිය සම්පූර්ණ කරන කෙනා අනිවාර්යයෙන්ම පංච සීලයේ මත පිහිටලා සිටිය යුතුමයි. ඒ පන්සිල් අතහැරලා වෙනත් කිසිම සීලයකට අපිට යන්න පුළුවන් කමක් නැහැ. පන්සිල් අවශ්‍යයි. හේතුව ඒක ලෝකවද්‍යයි. ඇයි ලෝකවද්‍යයි කියලා කියන්නේ? පන්සිල් කියලා කියන්නේ ලෞතර බුදුරජාණන් වහන්සේ විසින් අපි වෙනුවෙන් පනවපු සීලයක් නෙමෙයි. ඒ කියන්නේ ප්‍රඥප්තිවද්‍ය සීලයක් නෙමෙයි. ලෝකවද්‍යයි. ලෝකයට තමයි ඒ ආයත් වෙන්නේ. ලෝකයට ආයත් වෙනවා කියලා කියන්නේ මේ ස්වභාව ධර්මයේ තුල ක්‍රියාත්මක වෙන නීති රීති සමුදායක් තියෙනවා. සත්වයාගේ පැවැත්ම වෙනුවෙන්. ඒක ස්වභාව ධර්මයේ තමයි තියෙන්නේ. ස්වභාව ධර්මයේ හැම කටයුත්තක්ම නිහඬව තමයි සිද්ධ වෙන්නේ. එතකොට මේ ස්වභාව ධර්මයේ තුල තියෙන ප්‍රධාන නීති පද්ධතියක් තමයි අපි මේ වර්තමානයේ පන්සිල් කියලා කියන්නේ. ලෝකවද්‍ය කියලා කිව්වේ ලෝකයට අයත් නිසානේ. මේ ලෝකයේ පවතින නීතිය. ඒ කියන්නේ අපි ජීවත් වෙන සමාජයේ පවතින මේ රජයේ නීතිය ගැන නෙමෙයි මේ සඳහන් කරන්නේ. ස්වභාව ධර්මයාගේ නීතිය ගැන. යම් කෙනෙක් මේ ලෝකෙට ආවනම් ජීවත් වෙන්න අන් ඒ පුද්ගලයා මේ කාරණා පහට අවනත වෙන්න ඕනේ. ප්‍රාණඝාතයෙන් වැළකීම, අදත්තාදානයෙන් වැළකීම, කාම මිත්‍යාචාරයෙන් වැළකීම, මුසාවෙන් වැළකීම, සුරාවෙන් වැළකීම. මේ ශික්ෂාපද අතර තියෙනවා. ආන් ඒකයි සඳහන් කළේ
මේ ලෝකේ ජීවත් වෙන්න කැමති නම් යමෙක් ඔහු මේ උතුම් සීලය ආරක්ෂා කළ යුතුමයි. ආංගික ප්‍රඥප්තිය. ඒක ලෝකවද්‍යයි. ඒ ශික්ෂා පදවලට අනුකූල නැත්තම් ඒ පුද්ගලයාට ස්වභාව ධර්මයේ විසින්ම දඬුවම් කරනවා. කොහෙදිද දඬුවම් කරන්නේ? මේ නීතියට අවනත නැති අයට දඬුවම් කරන්න ස්වභාව ධර්මය විසින් හදාගත්ත වෙනම හිරගෙවල් සමුදායක් තියෙනවා. මොනවද පින්නතුනි ස්වභාව ධර්මය විසින් හදාපු හිරගෙවල් කියන්නේ? අන් ඒවට තමයි අපි කියන්නේ සතර අපාය කියලා. ඒකෙත් නිරය විශේෂයි. නරක කියන කොටස විශේෂයි. මේ ලෝකේ ජීවත් වෙන කාලේ නොයෙක් වැරදි කරපු මිනිස්සු මේ නිරයවල් වල වැටිලා නිමක් නැති මහ දුක් කන්දරාවල් විඳින බව ධර්මයේ සඳහන් කරලා තියෙනවා. වර්තමානයේ නම් ශ්‍රද්ධාව නැති, තිසරණ නැති, නිකන් පුද්ගලයෝ කරන ප්‍රශ්න සමුදායක් තියෙනවා. කොහෙද මේ නිරයවල් තියෙන්නේ? කවුද මේ නිරයවල් හැදුවේ? ඔහොම ප්‍රශ්න අහන අය ඕන තරම් ඉන්නවා. හැබැයි ඉතින් Tamanටම බලා ගන්න පුළුවන් වැඩි කල නොයා කවුද මේ නිරයවල් හැදුවේ? කවුද ඒ වගේ ඉන්නේ කියන කාරණාව. අජ්ජේව කිච්ඡං ආතප්පං අද කළ යුතු දේ අදම කරන්න කෝජඤ්ඤා මරණං සුවේ කවුද දන්නේ හෙට මැරෙයිද කියලා. එhmenan කොහෙද නිරේ තියෙන්නේ? කොහෙද අපායේ තියෙන්නේ? කවුද මේව හැදුවේ? ඔහොම තර්ක විතර්ක කර කර ඉන්න ගමන් මරණයටපත් වුනොත් අවුරුදු කෝටි ප්‍රකෝටි ගාණක් එහෙම නතර වෙලා බලා ගන්න පුළුවන්කම තියෙනවා මේ තියෙන්නේ නිරේ කියලා. ආන් ඒක නිසා ලෝකවද්‍ය ශික්ෂාපද ගිහි පැවිදි අපි හැමෝම ගරු කළ යුතු ශික්ෂාපද කොටසක්. අපි සියලු දෙනාම ආරක්ෂා කළ යුතු ශික්ෂාපද කොටසක්. ආන් එවන් උතුම් සීලයක පිහිටලා යම් කෙනෙක් නිවන උදෙසාම භාග්‍යතුන් වහන්සේ පනවන ලද ඉතිරි සිල්පද ටිකක් ජීවිතේ ප්‍රගුණ කරගන්න උත්සාහ ගන්නවා නම් ඔවුන් තමන්ගේ ජීවිතයට හොඳ සාධාරණයක් කරන අය. ඒතර අපි මතක් කළා නිවන වෙනුවෙන් භාග්‍යතුන් වහන්සේ පනවපු ප්‍රඥප්ති පද්‍ය ශික්ෂාපද කියලා. පන්සිලුත් එතෙන්ට අයිති. නමුත් භාග්‍යතුන් වහන්සේ වෙනම දේශනා කරපු ශික්ෂා සමුදායක් තියෙනවා. ආන්ගේ ශික්ෂාව මනාව ගරු කරන කාලේ ඒ ශික්ෂාව ආරක්ෂා කරන කාලේ ඒ ශික්ෂාවට අනුව හික්මෙන කාලේ කොයිතරම් උතුම්ද? අපේ බුදුරජාණන් වහන්සේ අපිට මේ සිල්පද පැනෙව්වේ අපේ හික්මීම උදෙසා. නිවන් දකින්න නම් අපේ චිත්තසංතාන තුල තියෙන තෘෂ්ණාව නැත්තටම නැති වෙලා යන්න ඕනේ. ආන්ගේ තෘෂ්ණාව වැඩි වැඩියෙන් අපට උපදින්නේ කොතනින්ද කියන කාරණාව හොඳට හොයන්න ඕනේ ජීවිතේ. සෑහෙන පරීක්ෂණයක් කරගන්න වෙනවා. හොඳට හොයාගෙන මේ වැරදි සිතුවිලි වලට මුල කොතනද කියලා ප්‍රතිකාර කරන්න ඕනේ පින්නතුනි එතෙන්ට. ආන් එහෙමනම් පන්සිල් වලින් පස්සේ ඉස්සරහට තියෙන සිල්පද 8ක් 9ක් 10ක්. ආන් ඒවා අපෙන් උල්ලංඝනය වෙනවා නම් එතන තියෙන්නේ තණ්හාවක් නේ. තණ්හාව නැති කිරීම සඳහාම තමයි බුදුරජාණන් වහන්සේ විශේෂයෙන් ප්‍රඥප්ති වද්‍ය ශික්ෂාපද පනවනු ලබන්නේ.
එහෙමනම් ඒ පනවපු ශික්ෂාපද හැම එකකින්ම අපේ තෘෂ්ණාව ඉවත් කරනවා නම් සසරින් මිදෙන්න බලාපොරොත්තු වෙන කෙනෙකුට ඒ ශික්ෂාවන්ට අනුගත වෙන එක තමන්ට කරගන්න කොයි තරම්නම් යහපතක්ද. ආන් ඒක නිසා පින්නතුනි පන්සිල් මූලික කරගත්ත සමාජයක් ගොඩනගන්න පුළුවන් වුණොත් මේ රට කොයිතරම් ලස්සනද, කොයිතරම් ගෞරවනීයද, මොනතරම් ශ්‍රේෂ්ඨද. නමුත් අද බොහෝ දෙනා ඒ උතුම් සීලය විවේචනයට බඳුන් කරනවා පමණක්ද කියලා හිතෙනවා. කොයි තරම් අවාසනාවන්තද. දහම තුලින් යා යුතු මග ඊටාම නිවැරදිව පෙන්නලා තියෙන මොහොතක ඒ මග අනුගමනය නොකර තාමත් කැලි කසල ගොඩේ වගේ නම් ජීවත් වෙන්නේ. අපිට කවදාවත් මේ ශාසනයේ උසස් තැනක් දියුණුවක් නම් හොයන්න බැරුව යනවා පින්නතුනි. මෙන්න මෙහෙම හිතන්න. යමෙක් මේ උතුම් සිල් ආරක්ෂා කර ගන්නවා නම් ඒ ජීවිතේට මොනතරම් රැකවරණයක් තියෙනවද? ඔබ අහලා තියෙනව නේද? සතුල්ල කායික දෙවිවරු ගැන. කාටද මේ සතුල්ල කායික දෙවියෝ කියලා කියන්නේ? එකටම සිල් රැකලා එකටම දෙව්ලොව ගියපු අය. කොයි වෙලාවෙද ඒගොල්ලෝ සිල් රැකේ? මරණය පෙනිපෙනී ඉන්න වෙලාවේ. මරණාසන්න වෙලාවේ තමයි සිල් රැකේ. කොහොමද? එක පිරිසක් 700ක් විතර නැවක නැගලා වෙළඳාමක යනවා. නැත්නම් විදේශයක යනවා. සාගරයේ මැදදී නැවට මොකක් හරි සිද්ධ වුණ අනතුරක් නිසා නැව ඇතුළට වතුර එන්න පටන් ගත්තා. නැවේ ඉන්න පිරිස බය වුණා. බීතියෙන් බීතියටපත් වෙලා ඒ පින්නතුනි මේ මහා නිල් සාගරයේ මැද්දේ පිරිසක් මේ දියේ ගිලෙන්න යනවා කියලා කියනකොට මොන තරම් බයක් පෘථග්ජනයෙකුට ඇති වෙනවද? නමුත් මෙහෙම බය වෙලා අඬමින් වැළපෙමින් ඉන්න වෙලාවේ මේ පිරිස දැක්ක මෙතන එක පුද්ගලයෙක් විතරක් ඉන්නවා අඬන්නේ වැළපෙන්නේ කෑකෝ ගහන්නේ වටපිට බලන්නේ කලබල වෙච්ච ස්වභාවයක් ඒ මූණේ ඉරියව් වලින් දකින්නවත් නැහැ. බය ජනක අරමුණු වලින් සියල්ලක් ඈත් වෙලා. නමුත් පින්නතුනි අපේ භාග්‍යතුන් වහන්සේ මේ කාරණා මෙහෙම දේශනා කරලා අපට සඳහන් කළා තවත් ඉදිරියට මේ කාරණාව. දැන් අර කෑකෝ ගහ ගහ හිටපු මිනිස්සු අර කෑකෝ ගහන්න නැති පුද්ගලයා ළඟට ගිහිල්ලා අහනවා ඔබට බයක් නැද්ද? මරණය ගැන දුකක් නැද්ද? මේ 700න් එක්කෙනෙක් ඉන්නවා කිසිම බයක් නැහැ. එයාගෙන් තමයි මේ අහන්නේ. ඔහු සඳහන් කරනවා මොකට බය වෙන්නේද? මගේ ආරක්ෂාව මා සතුයි. මං ක්‍රමානුකූලව ඒක හදලා තියෙන්නේ. ඒ නිසා මම මොනවටද බය වෙන්නේ? මට නම් බය වෙන්න දෙයක් ඇත්තෙම නැහැ. අන් එහෙම සඳහන් කළා. ඒ අවශ්‍ය දේවල් නිරන්තරයෙන් ධර්මානුකූලව ජීවිතයට එකතු කරගත්තා. මගේ යුතුයකම මං වෙනුවෙන් මම කරගෙන තියෙනවා කියලා කියහම අනික් අය හව මොකක්ද යුතුයකම කියලා. මම මේ නැවට ආවෙත් දන් දීලා සිලුත් අරගෙන මහත් වූ කුසල් සමුදායක් අරගෙන තමයි මම මේ නැවට ගොඩ වුණේ. මිනිස්සු අහනවා ඒ උතුම් කුසලය මත ඒ උතුම් සීලය මත අපිව පිහිටවන්න බැරිද? සම්මා සම්බුද්ධ ශාසනය තුල
ශ්‍රේෂ්ඨ ගුණධර්ම ආරක්ෂා කරන හැබැයි ශ්‍රද්ධාවන්තයෙක් හැටියට මැරෙන්න අපිටත් මග කියලා දෙන්න. අර පුද්ගලයා නැවට වතුර එන වෙලාවේ නැවේ හිටපු 700ක් පිරිසට ආමන්ත්‍රණය කරලා ඒ සියලු දෙනාටම පන්සිල් සමාදන් වෙන්න කිව්වා. හැබැයි 700ක් තරම් විශාල පිරිසක් නේ. ඒ නිසා පිරිස කොටස් 7කට බෙදුවා. ඒ කියන්නේ 100 ගොඩවල් 7කට බෙදුවා. ඒ සියලු දෙනාටම මහා කරුණාවෙන් පන්සිල් කියලා දුන්නා. ලෞතර භාග්‍යතුන් වහන්සේ මේ උතුම් සීලය ගැන කොයිතරම් කරුණ දැක්වුවාද? එවනම් මේ උතුම් සීලය ඒ පන්සිල් ආරක්ෂා කරගෙන ඉදිරියට ක්‍රමානුකූලව යන්න මේ පිරිසට මග කියලා දෙන්න අවවාද කළා. නමුත් දීර්ඝ අවවාද අනුශාසනා කර කර පිරිස සමග කටයුතු කරන්න කාලයක් නෙමෙයි නැවට වතුර එනවා. කෙසේ වෙතත් කොටස් 7කට බෙදුවා. පළවෙනි කණ්ඩායමට පන්සිල් සමාදන් කෙරෙව්වා. මේක තමයි මරණයට බය නැතුව මූණ දෙන පියවර. ඒ කළා පන්සිල් සමාදන් කෙරෙව්වා. ඊළඟට දෙවෙනි කණ්ඩායමටත් පන්සිල් දුන්නා. පළවෙනි කණ්ඩායමට පන්සිල් දෙනකොට නැවට වතුර ඇවිල්ලා තිබුණා ගොප්පැටේ ගාවට එනකන්. බලලු කර දිහාට වාගෙනකන් කකුලි. දෙවෙනි කණ්ඩායමට සිල් දීලා ඉවර වෙනකොට දනමඩල ගාව වතුරේ. තුන්වෙනි කණ්ඩායමට සිල් දීලා ඉවර වෙනකොට ඉන ගාවට ඇවිල්ලා වතුරේ. හතරවෙනි කණ්ඩායමට සිල් දීලා ඉවර වෙනකොට මිනිස්සුන්ගේ නාභිය ගාවට වතුර ඇවිල්ලා. පස්වෙනි කණ්ඩායමට සිල් දීලා ඉවර වෙනකොට පපුව මට්ටමට ඇවිල්ලා. හයවෙනි කණ්ඩායමට සිල් දීලා ඉවර වෙනකොට බෙල්ල ගාවට එනකන් ඇවිල්ලා. අන්තිම කණ්ඩායමට සිල් දීලා ඉවර වෙනකොට ඔවුන්ගේ මුඛය ගාවට වතුර ඇවිල්ලා. තව බොහොම ටික වෙලාවයි සියලු දෙනාම ගිලෙනවා. හැබැයි හැමෝටම අවවාද කළා ජීවිතේ ගියත් මේ සිල් පදේ කඩන්නේ නැහැ කියලා පොරොන්දු වෙන්න කියලා. තවත් මොහොතක් යනකොට නැව මුහුදුපත් වුණා. නැවේ හිටපු මිනිස්සු සියලු දෙනාම මරණයටපත් වෙලා හැමෝම තව්තිසා විපදුනා. තුනුරුවන් සරණ ගිය කිසි කෙනෙක් ඒ වෙලාවේ ඒ නැවේ හිටියේ නෑ. තුනුරුවන් සරණ ගියේ නැති කිසි කෙනෙක් ඒ නැවේ හිටියේ නෑ. ඒ නැවේ මිනිස්සු ඒ උතුම් සීලය මනාව ආරක්ෂා කළා. ඒ සිල් මනාව ආරක්ෂා කරගෙන ඒ අය දෙව්ලොව ගියා. දැන් මේ තුනුරුවන් සරණ ගියේ නැති කිසි කෙනෙක් ඒ නැවේ හිටියේ නෑ කියලා සඳහන් කළේ උතුම් පංචශීලයේ තුල ඒ අය පිහිටවන්න කලින් ඒ හැමෝම සරණ සීලයේ මත පිහිටවනවා. මොකද්ද සරණ සීලය කියලා කියන්නේ? බුදුන් දහම් සඟුන් සරණ යන එක. මේ අය දෙව්ලොව ඉපදිලා ඒ අය කල්පනා කළා මේ තරම් ආශ්චර්ය සම්පන්න දිව්‍ය විමානවල අපට ඉපදෙන්න ලැබුණේ මොන වගේ හේතුවක් නිසාද? කොයි විදිහේ කුසල කර්ම නිසාද කියලා. ඉතින් සියලු දෙනාම දෙව්ලොව ගිහිල්ලා තියෙන සිල් රැකපු නිසා. හැබැයි දෙව්ලොව ඉපදුනාට මේ දෙවියන්ගේ සැප සම්පත් පරස්පරයි.
ඒ පරස්පර වෙන්න හේතුව මොකද්ද? ගොප් ඇටය ළඟ වතුර තියෙන වෙලාවේ පන්සිල් සමාදන් වෙච්ච අය වතුර පෙවිලා මරණයට පත් වෙන වෙලාව වෙනකන් ටික වෙලාවක් සිල් මත හිටියා. ඒගොල්ලන්ගේ දිව්‍ය ආශ්චර්ය මේ අයට සමානව හුඟක් වැඩි. දෙවනි කණ්ඩායම දන හිස ළඟ වතුර තියෙනකොට සිල් සමාදන් වෙලා වතුර පෙවිලා මැරෙනකන් ඉන්න ටික වෙලාවක් ගිය නිසා දෙවනියට ඊළඟට ඒ අයගේ ආශ්චර්ය වැඩි. ඉන ළඟ වතුර තියෙන වෙලාවේ සිල් සමාදන් වුණාය. මරණයට පත් වෙනකොට රැකගත්ත සීලය දන හිස ළඟ වතුර තියෙන වෙලාවේ සිල් ගත්ත අයට වඩා සිල් රැකපු කාලය අඩුයි තුන්වෙනි කණ්ඩායමේ. ඊට අනුව ඔවුන්ට ලැබෙන සැපය ප්‍රමාණාත්මක වුණා. මේ විදිහට වැඩි කාලයක් සිල් රැකපු අයට මහත් වූ සැපයක්, අවමයක් සිල් රැකපු අයට සාමාන්‍ය සැපයක් ඒ දෙවියන්ගේ මට්ටමින් එහෙම තීරණය වුණා. ඒකෙන් පේනවා දිගු කාලයක් සිල් සමාදන් වීම තුළ මහත් ආශ්චර්යමත් සැප සම්පත් සුගතිය ලබන්න පුළුවන් කියන කාරණාවත් මනුලවදී ලබන්න පුළුවන් කියන කාරණාවත් අපිට මනාව පැහැදිලි වෙනවා. එතකොට මේ සතුල්ලකායික දෙවියෝ කියලා කියන්නේ මෙන්න මේ එකටම සිල් අරගෙන දෙව්ලොව ගිය පිරිසට මේ සියලු දෙනාම දවසක් අපි බුදුරජාණන් වහන්සේ ළඟට එනවා. බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා බුදුරජාණන් වහන්සේගෙන් අහනවා, ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ, සත්පුරුෂ ධර්මයක් වූ පංචශීල ධර්මය මනාව දැනගෙන පිළිපදින පුද්ගලයාට කොයිතරම් යහපතක් මේ ලෝක වශයෙන් සිද්ධ වෙනවද? භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා, ප්‍රඥාව ලැබෙනවා. වෙන කිසි ක්‍රමයකින් ඒක නොලැබෙනවා කියලා. සිල් ආරක්ෂා කරන්නාට මහත් වූ ප්‍රඥාවක් ලැබෙනවා. ප්‍රඥාව ලබන්න වෙන ක්‍රමයක් නෑ. වෙනතර මෙහෙම හිතන්නකෝ. ප්‍රඥාවත් එක්ක නිතරම සමසමව යන කාරණාවක් තමයි ශ්‍රද්ධාව. ශ්‍රද්ධාවයි ප්‍රඥාවයි හැම වෙලාවෙම සම වෙන්න ඕනේ මේ මාර්ගයේ නිවැරදිව හරියටම ගමන් කරන්න. එතකොට මනා ප්‍රඥාවක් සිල් මත ඉන්න කෙනාට වැඩෙනවා. හැබැයි සිල් මත ඉන්න කෙනාට ප්‍රඥාව වැඩෙනවා. සිල් රැකගෙන ඉන්න අය ශ්‍රද්ධාවෙනුත් යුක්තයිනේ. ශ්‍රද්ධාව තියෙන නිසානේ සිල් රැකින්නේ. ශ්‍රද්ධාව නැත්තම් ඒ ගුණය දියුණු කරන්න කොහොමත් පුළුවන් කමක් නැහැ. දැන් මෙහෙම හිතන්නකෝ. දවසේ බුද්ධ වන්දනාව ගැන කල්පනා කරන්න. සමහර කෙනෙක් විනාඩි 5ක්වත් බුදුන් වඳින්නේ නැහැ. සමහර කෙනෙක් විනාඩි 5ක් විතර. තව කෙනෙක් විනාඩි 10ක් විතර. මේ ආදි වශයෙන් එක එක්කෙනා බුද්ධ වන්දනාවට ගත කරන කාලය වෙනස්. සමහර කෙනෙක් පැය ගාණක් ඉඳගෙන වඳිනවා. ශ්‍රද්ධාවයි ප්‍රඥාවයි මෙතන තියෙනවා පින්නතුනි. මනා ප්‍රඥාවක් තියෙන කෙනා බුදුරජාණන් වහන්සේව හොඳට අඳුරනවා. අදත් බුදුරජාණන් වහන්සේට වන්දනා කළොත් හරියට නිවැරදිව අතිශයින්ම මහත්ඵල මහානිසංසදායක කුසල් ලබන්නේ ඒ වන්දනාව හේතු වෙනවා කියන කාරණාවත් දන්නවා. ඒ දැනගෙන බුදුගුණ හිතින් මෙනෙහි කර කර දීර්ඝ කාලීනව වඳිනවා. තමන්ට ලාභයක්. හැබැයි ඒක නොදන්න ශ්‍රද්ධාව නැති ඔය ඕනෑවට එපාවට කරනවා නම් ඒ තුලින් ඒ බලාපොරොත්තු වෙන ලාභය හම්බ වෙන්නේ නැහැ. ඒකයි මෙතන සඳහන් කරන්නේ. මනාව සිල් රකින අය ශෝක කරන්න උන් මැද ශෝක නොකරන්නේ. මනාව සිල් රකින අය
ශෝක කරන අය අතර ශෝක නොකර ජීවත් වෙනවලු. ජීවිතයේ සැඳෑ සමයට ගියහම යමක් කමක් කරගන්න බැරුව එක්තැන් වුණාම පින්නතුනි තමන්ට හයිය හත්තිය තිබුණ කාලේ කරපු කියපු දේවල් සිහිපත් වෙන කාලේ සිහිපත් කරන්න හොඳක් තිබුණා නම් කොච්චර වටිනවද? හුඟක් අය ළඟ එහෙම නෑනේ. සිහිපත් කරන්න ගුණයක් නෑ. නමුත් තමන් අතින් නොදැන වෙච්ච වැරදි පාප මිත්‍රයන්ගේ ඇසුර නිසා වැරදිච්ච තරම් මේ සියලුම දේවල් දැනගෙන පස්සේ කාලේ අඬනවා, වැළපෙනවා, දුක් වෙනවා. කොහොමද සියලු දේවල් දැනගත්තේ ඒගොල්ලෝ? තමන්ටත් මතකයි. නොඑක අය කියනවා. කෙසේ වෙතත් අතීත ජීවිතය ගැන සතුටු වෙන්නේ ලෝකේ ඊටම සුළු පිරිසයි. සුළුතරයයි සතුටු වෙන්නේ. ඊළඟට සඳහන් කරන්න ඕනේ. එදාට කල්පනා කරන්න හොඳ යහපත් ගතිගුණ ටිකක් තිබුණා නම්. සිල් ගත්ත හැටි, සිල් රැක්ක හැටි අරමුණු කරන්න පුළුවන්කම තිබුණා නම් මොනතරම් ලාභයක් ඒ ජීවිතයට තියෙනවද? සතර අපායෙන් මිදිලා සුගතියෙන් සුගතියට යන්න පුළුවන් වාසනාවන්ත අවස්ථාවක්. ඒකයි සඳහන් කරන්නේ ජීවිතය ගැන කොයි කාලේ කොයි වෙලාව ගැන කල්පනා කරලා බැලුවත් දුක් වෙන්න දෙයක් නැහැ. තමන්ගේ ජීවන ගමන දිහා ආපහු හැරිලා බැලුවට පස්සේ දුක් වෙන්න දෙයක් නැහැ. ඒ නිසා සඳහන් කළා මේ උතුම් වූ සීලයෙන් යුක්ත නම් යම් කෙනෙක් ආන්ගේ පුද්ගලයා ශෝක කරන අය අතර නිස්සෝගී කෙනෙක් කියලා. ඊළඟට සඳහන් කළා පන්සිල් ආරක්ෂා කරන කෙනා තමන්ගේ නෑයන් අතරේ පුන් සඳක් වගේ බැබලෙනවා කියලා. ඒ කියන්නේ අමුතු එලියක් විහිදෙන්න පටන් ගන්නවා කියන එකද? එහෙම එකක් නෙමෙයි. ඒ පන්සිල් ආරක්ෂා කරන කෙනා තිසරණේ පිහිටලා මනාව සීලයක් තහවුරු කරන හින්දා ඒ සිල්වත් ගුණවත් උතුමන්ට කරනවා නම් යම් පූජාවක් ඒ පූජාව හරි ශ්‍රේෂ්ඨයිනේ. එතකොට මගේ ඥාතීන් අතර මනාව සිල් රකින්න කවුරුවත් නැහැ, නමුත් එක්කෙනෙක් ඉන්නවා. හිතන්නකො ඒ පුද්ගලයාට කෑම වේලක් ලැබලා දුන්නාම ඒ දායක කාරකාදීන්ට මොන තරම් කුසල් සමුදායක්ද රැස් වෙන්නේ කියලා. දක්ෂින විභංගය ඔබට මතකයිනේ. පෘථග්ජන සීලවන්තයෙක් එහෙම නැත්නම් අහසින් යන තවුසෙකුට ආහාර වේලක් ලැබලා දුන්නොත් අනාගත ජීවිත කෝටි ලක්ෂයක් කෑම හිග නැහැ කියලා මතක් කළේ. ඊළඟට පින්නතෙන හිතලා බලන්නකෝ. තිසරණයි පන්සිලුයි තියෙන කෙනෙකුට කෑම වේලක් දෙන්න ලැබුණොත් අනාගත ජීවිත අසංකේයයක් විපාකයි කියලා දේශනා කළේ. ඉතින් ඥාතීන් මැද සිල් රකින්න එක්කෙනෙක් ඉන්නවනම්, ශ්‍රද්ධාව ඇති ඥාතීනුත් ඉන්නවනම් ඔහුට අපූපකාර සත්කාර සංග්‍රහ කරන්න උපකාර කරන පිරිසට මොනතරම් කුසලයක් රැස් වෙනවද? ඒ විදිහට තමයි මේ කරුණ දක්වන්න තියෙන්නේ. ඒකයි මෙතන සඳහන් කළේ මනාව සිල් රකින්න අය මේ සංසාර මඟ සුවපත් කරගන්නවා. නෑයන් මැද මහා පහනක් වගේ හැමෝටම ආලෝකය සපයනවා. සඳහන් කළා සුගතියට යන්නෙත් නෑ, සැපසේ ජීවත් වෙනවා කියලා. දුගතියට යන්නෙත් නෑ. සිල් රකින්න අය කවදාවත් දුගතිගාමී වෙන්නේ නෑනේ පින්නතුනි. සුගතියට තමයි ගමන් කරන්නේ. සිල් රකින්න අය කවදාවත් මානසික චිත්ත පීඩාවන්ගෙන් පෙළෙන්නේ නෑ. ඒ කියන්නේ පෙළෙන්නේ නැතුව නෙමෙයි. ඒ චිත්ත පීඩාවන් අත්හැරලා දානවා. චිත්ත පීඩානේ Tamanට පීඩාවක්. Tamanට පීඩාවක් වෙන තැනක හිර වෙන්න
කොහොමවත්ම කැමති නෑ. සැපසේම ජීවත් වෙනවා. සිල් රැකලා දෙව්ලොව ගියපු අය මෙන්න මෙහෙමයි ජීවන වෘත්තිය හදාගෙන තියෙන්නේ. ජීවිකාව ගෙවෙන්නේ මෙහෙමයි කියන කාරණාව දක්වහම භාග්‍යතුන් වහන්සේ බොහොම සතුටින් ඒ කාරණාව දැකලා ඒ කාරණාව හිතලා අනුමෝදන් වෙනවා මේ බුද්ධ ශාසනය ඉදිරියට පවත්වන්න ශ්‍රේෂ්ඨ පිරිසක් නිර්මාණය වීම සම්බන්ධයෙන්. එහෙමනම් යමෙක් මනාව පන්සිල් රකින්නවා නම් ශෝක කරන්නේ නැතුව ශෝක කරන අය අතරේ ශෝක කරන්නේ කැටියට ජීවත් වෙන බවත් නැවත සඳහන් කළා. නෑයන් මැද බබලන පුන් සඳක් වගේ පුණ්‍ය නිධානයක් හැටියට කටයුතු කරන බවත් සුගතියට යන්නත් සැපසේ වාසය කරන්නත් හැම කෙනෙක් තුළම ඒ උතුම් සීලයේ තියෙන්න ඕනේ. ඊළඟට දේශනා කළා අපේ බුදුරජාණන් වහන්සේ. මේ දෙවියෝ කියන ටිකනේ. ශෝක කරන්න වුන් මැද ශෝක නොකර ජීවත් වෙනවා. නෑයන් මැද පුරහඳක් වගේ ජීවත් වෙනවා. සුගතියට යනවා. සැපසේ ජීවත් වෙනවා. කියන කාරණාව දක්වහම භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා. ඒකට තව කරුණු කීපයක්. මොනවද එතකොට භාග්‍යතුන් වහන්සේ මේක අර්ථවත් කරන්න දේශනා කොට වදාළේ? භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා සිල් රකින්න පුද්ගලයා සත්පුරුෂයන් සමගම එකතු වන්නේය. භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ. ඊළඟ සඳහන් කළා මිත්‍රත්වය පවත්වනවා. බුද්ධ ආදී රත්නත්‍රයාගේ ගුණානුභාවය පවත්වනවා. මේ ආදී තවත් නොයෙක් අය නොයෙක් පිරිස් පිළිබඳව කරුණු සඳහන් කරන්න පුළුවන්. භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ සියලු සසර දුකින් සිල් රකින්න පුද්ගලයා මිදෙනවා කියලා. ඒ විතරක් නෙමෙයි පින්නතුනි. ඊළඟට සඳහන් කළා සීලය කොයි වගේද කියලා. මොනවද සීලයෙන් කරන්නේ කියලා. ගංගා නදියේ ජලයෙන් සෝදලා ඉවත් කරන්න බැරි කුණු දූවිලි මේ සීලෙන් ඉවත් කරන්න පුළුවන්. ගංගා නදියෙන් ඉවත් කරන්න බැරි කුණු දීවිලි. ඒ කියන්නේ ගංගා නදියේ මුළු ගඟේම වතුරෙන් නෑවත් ඉවත් නොවන කෙලෙස් නැමැති කුණු ඉවත් නොවන කෙලෙස් නැමැති කුණු සීලේ නැමැති ජලයෙන් වහවහ සෝදා හරින්න පුළුවන්. ඊළඟට දේශනාවේ සඳහන් කළා සීලය සියලු ආභරණ අතර බැබලෙනම ආභරණයයි කියලා. මිනිස්සු ආභරණ වලට හරි කැමතියි. විවිධාකාර ආභරණ මිනිස්සු එකතු කරනවා. විවිධ ආභරණ මිනිස්සු පළඳිනවා. මෙතන සීලයත් ආභරණයක් හැටියට ගොනු කළා. වටිනා ආභරණයක්. ශ්‍රේෂ්ඨ ආභරණයක්. මේ ආභරණය දරාගත්ත කෙනා නිරයෙන් අත මිදෙන කෙනෙක්. රං රිදී මුතු මැණික් පැළඳගත් අය නිරයෙන් මිදිලා නැහනේ. නමුත් සීලමය ධනයෙන් පොහොසත් වෙච්ච කෙනා නිරයෙන් නිදහස් වෙච්ච කෙනෙක්. මොනතරම් ලාභයක්ද සිල් ආරක්ෂා කිරීමෙන් නිරයෙන් මිදෙන්න පුළුවන් නම්. ඊළඟට පින්නතේ සඳහන් කළා සිල් ඇතිනම් හීන ಜಾති ඇත්තෙකු පවා රජුන්ගෙන්ද වැදුම් ලබන්නේය කියලා. මොකද්ද මේ කාරණාවේ තේරුම? සිල් ඇති කෙනා හීන ජාතිකයෙකු වුණත් රජුගෙන් පවා වැඳුම් ලබනවා. හොඳම උදාහරණය මෙතෙන්ට කෙටියෙන් සාකච්ඡා කරන්න සුනීතගේ චරිතය. අපේ පින්නතුන් දන්නවා සුනීත කවුද කියලා. බුද්ධ කාලේ ජීවත් වුණ කසල සෝදකයෙක්. මේ කසල සෝදකයා
එක දවසක් බුදුරජාණන් වහන්සේට මුණ ගැහිලා බුදුරජාණන් වහන්සේ අහනවා සුනීත මහණවෙමුද කියලා. ඔහු බුදුරජාණන් වහන්සේට කියනවා අනේ ස්වාමීනි අපි වාගේ අහිංසකයෝ කවුද මහාන කරන්නේ කියලා. එහෙම සඳහන් කරාම බුදුරජාණන් වහන්සේ මතක් කළා සුනීත ඒ කාර්යය මට කරන්න පුළුවන්. වෙන කවුරුන කළත් මට කරන්න පුළුවන්. මගේ ශාසනය මං ඔබට පැවිද්ද දෙන්නම් කියලා. සුනීත බුදුරජාණන් වහන්සේ එක්ක ගිහිල්ලා පැවිදි වුණා. පැවිදි වෙච්ච සුනීත ටික කාලයක් ශාසනික වත්පිළිවෙත් ඉගෙන ගත්තා. මේ සියල්ල ඉගෙනගෙන බුදුරජාණන් වහන්සේගෙන් කර්මස්ථානයක් අරගෙන වනාන්තරගත වුණා. කැලෑවට වෙලා විවේකීව බවුන් වැටුවා. කාලයක් ගෙවිලා ගියා. එක දවසක් සුනීතයන් වහන්සේ සව් කෙලෙස් නැසලා රහත් වුණා. රහත් වෙච්ච බවත් කවුරුවත් දන්නේ නැහැ. හැබැයි තමන් රහත් කියලා රහතන් වහන්සේ නමක් කවදාවත් කියන්නෙත් නැහැ. නමුත් සුනීතයන් වහන්සේ සව් කෙලෙස් නැසපු බව දැකපු මහා බ්‍රහ්ම රාජයා සුනීතයන් වහන්සේ ළඟට ඇවිල්ලා දන මඩල බිම තියලා දෝතින් නළල මත දෝත තියාගෙන සුනීතයන් වහන්සේට කියනවා පුරුෂ අජානීයයන් වහන්සේ ඔබ වහන්සේට මාගේ නමස්කාරය. කසල සෝදපු කාලේ කවුරුවත් මෙහෙම සැලකුවාද? කවුරුවත් සුනීතව ගණන් ගත්තද? එන කවුරුවත් ගරු කරපු බවක් නැහැ. නමුත් ජාතියෙන් හීන වුණත් මහ බඹු පවා දැන් වඳින්නේ මොකක් නිසාද? උතුම් වූ සීලයක් තියෙන නිසා. දැන් ඔබට වැටහෙනවද මේ ලෝකේ සීලය කොයිතරම් උතුම්ද කියලා? ඊළඟට දේශනා කළා ආරක්ෂා කිරීමට දුෂ්කර වූ ආත්මය ආරක්ෂා කරගන්න මනා අවස්ථාවක් සිල් සමාදන් වීම. ධර්මයේ සඳහන් කළ ආරක්ෂා කිරීමට අපහසු දුෂ්කර වූ ආත්මය ආරක්ෂා කරලා දෙන සීලය බලෑනියක් හා සමානයි කියලා. ආත්මය ආරක්ෂා කරලා දෙනවා. එතන ජීවිතය ආරක්ෂා කරලා දෙනවා. මේ සීලයට පුළුවන් කියලා කියනවා මැරිලා නිරයට යන්න ඉන්න අය සුගතියට යොමු කරන්න. ඒකයි මේ කියන්නේ මැරිලා නිරයට යන්න ඉන්න අය සුගතියට යොමු කරන්න සීලයට තියෙන පුදුම හැකියාවක්. ආන් ඒක නිසා සිල් රකින්න කෙනෙක් මනාව සීලය ආරක්ෂා කරගන්න නම් කෙලෙස් සතුරන් පරාජය කළ යුතුයි. කෙලෙස් සතුරන් ਸਰව සම්පූර්ණයෙන්ම පරාජය කරපු අය තමයි මහරහතන් වහන්සේලා කියලා කියන්නේ. නමුත් මෙතන සඳහන් කරනවා සීලයේ බලෑනියක් නම් ඒ බලෑනිය විසින් කාවද විනාශ කළ යුත්තේ? ඒ බලෑනිය විසින් විනාශ කළ යුත්තේ තමන්ගේ ජීවිතය විනාශ කරන්න එන අතුරු බලෑනිය. කෙලෙස් බලෑනිය. දැන් හිතන්නකෝ ප්‍රාණඝාත කරන්න තියෙන ක්ලේශයක්නේ. හොරකම් කරන්න තියෙන, වැරදි කාම සේවනය කරන්න තියෙන, බොරුවට හරි නැත්නම් විහිළුවට හරි බොරුවක් කියන්නේ රාරක්කු ටිකක් බොන්න අපිට තියෙන තණ්හාවක් නෙමෙයිද? අපිට තියෙන තණ්හාවක්. ආන් ඒ තණ්හාව මුලින් අඩු කරගන්න ඕනේ. ඒ තණ්හාව මුලින් අඩු කරගෙන දවසක ඒ තණ්හාව නැත්තටම නැති කරලා ෂේ කරලා දැම්මහම අපේ ජීවිතයට අයහපතක් වෙන්න තියෙන හැම මගක්ම පින්නතුනේ ඇහිරෙන්න පටන් ගන්නවා.
යහපතම තමා ජීවිතය තුළ එතකොට ਸਰව සම්පූර්ණ වෙන්නේ. ස්වභාවයෙන්ම සත්වයා නිරයට බයයි. නිරයට බය වෙච්ච, නිරයට යොමු වෙච්ච, නිරා දුකට ගොදුරු වෙන ආන් ඒ සත්ව සමුදාය අතර අපේ දිවි මඟ අපාය වෙන් කරන, සසර මගට අපි සුවපත් කරන, සංසාරයෙන් එතර කරන්න අපිව මෙහෙයවන මේ සීලය සත්වයා සුගතියට යොමු කරන බලෑනියක් හා සමානයි කියලා මෙතන දේශනා කොට වදාළා. ආන් එහෙමනම් ඒ උතුම් සිල් ගුණ යම් කෙනෙක් ආරක්ෂා කරනවා නම් ඒක තුනුරුවන්ටත් කීකරු වීමක්, තිසරණේ පිළිබඳව මනා අවබෝධයක් ඇතිවීමක්. ආන් ඒ අවබෝධයත් එක්ක සසරේ හැබෑ තතු තේරුම් අරගෙන මේක මෙහෙම දුෂ්කර භයානක සංසාරයක් කියන කාරණාව දැනගෙනගෙන දුකින් පිරිච්ච මේ නරාවලින් එතර යන්න අපි මුලින්ම කළ යුත්තේ සිල්වත් වෙන එකම පමණයි. මුලින් සඳහන් කළා සීලවන්තයන්ගේ ප්‍රඥාව ඒ සීලේ ආනුභාවයෙන් වැඩෙනවා කියලා. එතකොට කෙනෙක් හිතන්න පුළුවන්නේ ප්‍රඥාව වැඩෙන්නේ භාවනාවෙන්නේ කියලා. භාවනාව දියුණු කරලා ප්‍රඥාවක් වඩා ගන්නත්, ඒ ප්‍රඥාවෙන් ඉහළට ඉහළට යන්නත් ඔවුන් ළඟ සිල් තියෙන්න ඕනේ. යම් කෙනෙක් මනාව සිල් ආරක්ෂා කරනවා නම් ඔහු ළඟ තියෙන ඉතා උසස් ප්‍රඥාවක්. ආන්ගේ ප්‍රඥාව හරි වටිනවා. ආංගිකයි සඳහන් කළේ මනා සිල්වත් පුද්ගලයා ලෝක සත්‍යයට අනුකම්පාවෙන් මෙවන් අවස්ථාවකට සහභාගී වීම කොයි තරම්නම් ශ්‍රේෂ්ඨද, කොයි තරම්නම් උසුම්ද. ජීවිතයේ අඩුපාඩු දැකලා ඒ අඩුපාඩු වලින් ඈත් වෙලා මනාව තිසරණ මත පිහිටලා උතුම් වූ පංචශීලයේ ආරක්ෂා කරගෙන ඒ තුලින් ජීවිතය තුළට නැවත ඇතුල් නොවෙන කෙලෙස් සතුරන්ට කවර කවමදාකවත් ජීවිතය ආග්‍රහණය කරන්න ඉඩ නොදී තමන් ආරක්ෂාව හදාගෙන තමන්ගේ රැකවරණය දහම තුළින් හදාගෙන නිවනින් නිමිලා සංසාරයෙන් එතර යන්න උතුම් වූ තුනුරුවන් සරණ ගිහිල්ලා පංචශීල ප්‍රතිපදාවට ගරු කරලා සංසාරයෙන් එතර යන්න සුදුසුම මාවත, සුදුසුම තැන මේ සම්බුද්ධ ශාසනය කියන කාරණාව මනාව අවධාරණය කරමින් සීලේ ශ්‍රේෂ්ඨත්වයේ තහවුරු කරමින් භාග්‍යතුන් වහන්සේ උඩට යටට දිගට හරහට නිමක් නැතුව හමන හැම මල් සුවඳක්ම, හැම හර සුවඳක්ම, හැම මුල් සුවඳක්ම ඉක්මවාලු ලෝකයේ ඇති වටිනා සුගන්ධය මෙන්න මේ සීල සුගන්ධය බව මනාව පැහැදිලි කොට වදාලා. එමනම් අපිත් අපේ ජීවිතයේ එවන් උතුම් සීලයෙන් පෝෂණය කරගෙන සංසාරගත කතරින් එතරට යන්න මේ පුණ්‍ය ධර්මය ආශිර්වාදයක් හේතුවක් බවට පත් කරගන්න හැම කෙනෙකුටම ශක්තිය, ධෛර්යය, භාග්‍ය, වාසනාව උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං දේවෝ වස්සතු කාලේන සස්්‍ය සම්පatti හේතුච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ රාගක්ඛයෝ නිබ්බානං